ආයුබෝවන් මම මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මම හිතන්නේ අපි ලොකුම ගැටලුවක් තියෙන්නේ දැන් අපි දන්නවා පාසල් මෙච්චර කාලයක් සැරෙන් සැරේ වහලා තිබ්බා 2020 වර්ෂය බොහෝ කාලයක්ම පාසල් විවෘත කරන්න බැරි තත්වයක තිබ්බා. නමුත් හුඟක් තැන්වල වෙච්ච දෙයක් තමයි ඒ අධ්‍යාපනික කටයුතු ඔන්ලයින් ක්‍රමවේදයකට පැවැත්තුවා. නමුත් ඒක අපි ඇත්තටම අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් ඒ தত্ত্বය යටතේ කරුණුකාරණා දරුවන්ට ලබා කර දුන්නත් අපි දන්නවා අධ්‍යාපනය කියන්නේ කරුණුකාරණා පමණක් ලබා දෙන දෙයක් නෙමෙයි. එතකොට ළමයින්ට මේ පාසල් වසා තැබීම නිසා ඇති වී තියෙන විශාල කරුණු ගොඩක්. ඒ කියන්නේ සෞඛ්‍යමය වශයෙන් අධ්‍යාපන වශයෙන්ුත් විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. මොකද අපි හිතුවට මේ අපි ඔන්ලයින් ක්‍රම මාර්ගයෙන් තමන්ගේ සිලබස් එක එහෙම නැත්නම් විෂය මාලාව ඉවර කළා කියලා ඒක ඇත්තටම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි දන්නවා ළමයින්ගේ ප්‍රධානම සමාජය ගෙදරින්ට පස්සේ තියෙන්නේ පාසල් සමාජය. ඒතකොට මේ පාසල් සමාජය සමග අවුරුද්දක් සම්පූර්ණයෙන්ම මිශ්‍ර වෙන්න හම්බෙන්නේ නැති එක ඉතාමත්ම ලොකු ගැටලු සහගත තත්ත්වයක්. ඊළඟට ඔන්ලයින් ක්‍රමවේදය තුලින් දරුවන්ට ඒ ලබා දෙන එහෙම නැත්නම් අපි දන්නවා එක්ක ෆෝන් එකක් මාර්ගයෙන් ටැබ්ලට් එකක් එහෙම නැත්නම් පරිගණකයක් ආධාරයෙන් ඒ දේ කරන්න ලැබුණත් අපි දන්නවා ඒකේ තියෙන විශාල මේ සෞඛ්‍යමය ගැටලු ගොඩාක් රාශියක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම තිරය නිසා මානසික වශයෙන් එහෙම නැත්නම් ඒ වගේම වුන් කාමරයකට හිර වෙලා ඉන්නකොට ඇතිවන මානසික පීඩනයේ මුල් කාලයේදී මේක ඉතාමත්ම උනන්දුවෙන් කරනවා. මොකද මේක අලුත් අත්දැකීමක් නිසා. නමුත් කාලයත් සමග මේ தত্ত্বය දැන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා පීඩනකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක අන්තිමට වෙන්නේ හුඟක් වෙලාවට තමන්ගේ ශරීරයේ තියෙන ශක්තිය ප්‍රතිකර ගන්න බැරුව ඊට වඩා ලොකු මානසික පීඩනයකින් මේ දරුවන් පෙළෙනවා. ඉතින් ඒක අද ලෝකයේ තනින් තන අපි දකින්න ලැබෙනවා. මේ වගේ ලොක්ඩවුන් සිටුේෂන් මත ඒ තත්ත්වයන් මතද කොහොමද මේ තත්ත්වය මානසිකව දරුවන්ට බලපාන්න පටන් අරන් තියෙන්නේ කියන එක. ඒ වගේම අනිත් ලොකුම දේ තමයි අපි දන්නවා ශාරීරික වශයෙන්. අපි හැමදාම කියන දෙයක් තමයි අපේ රටේ දරුවෝ සාමාන්‍ය ශරීර ක්‍රියාකාරකම් වල ඉතාමත්ම අඩු ප්‍රමාණයකින් තමයි යෙදෙන්නේ. ඒක දැන් තවත් දුරට අඩු වෙන්න ගත්තාම අපිට ඇත්තටම තව අවුරුද්දකින් දෙකකින් බලන්න පුළුවන් වෙයි මේක මේ විදිහට ගියොත් විශාල ශාරීරික ආබාධ තියෙන ස්ථූලභාවය වැඩි වෙන හන්දි ප්‍රශ්න ඇති වෙන ඒ වගේම විටමින් D සහ ඒ ආශ්‍රිත ගැටලු ඒ වගේ ගොඩාක් ප්‍රශ්න ඉදිරියට සෞඛ්‍යමය වශයෙන් එළඹෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැන් ඉස්සෙල්ලා කිව්වා අපි විෂය මාලාවක් සම්පූර්ණයෙන් ක්‍රියා කළාට ඒ විෂය මාලාව අනුබද්ධිත වෙච්ච ක්‍රියාකාරකම් එහෙම නැත්නම් අනිත් හැකියාවන් ස්කිල්ස් ඩෙවලොප් කරන්න අවස්ථාවක් ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් අධ්‍යාපනයේ ලොකු පසුබෑමක් වෙනවා. දැන් අත් වශයෙන්ම අපි ගත්තොත් පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රේණි විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම අපි කරන්නේ අතපය හැසිරවීමට උගන්වන එක. ඒ කියන්නේ අකුරු ලියන්න, අත්වැඩ කරන්න ඒ වගේ දේවල්. එතකොට මේ හැසිරීම සම්පූර්ණයෙන්ම ඒ දරුවන්ගේ නැතු යන දැන් හුඟක් වෙලාවට හිතන්නේ ඉහළ පන්ති වලට තමයි ලොකු පාඩුවක් වෙන්නේ කියලා. නමුත් ඇත්තටම ස්කිල් ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දක්ෂතා සහ ඒගොල්ලන්ගේ අවශ්‍ය වෙන ඒ හැකියාවන් දියුණු කර ගැනීමට ඇති අවස්ථාව හොඳටම අඩු වෙනවා. මේ නිසා ඇත්තටම ඉස්කෝල වහලා තියෙන එක නිසා මානසික ගැටලු, ශාරීරික ගැටලු ඒ වගේම අධ්‍යාපනයේ ලොකු පසුබෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මම හිතන්නේ හැකි හැම අවස්ථාවකම අපි උත්සාහ කරන්න ඕනේ පාසල් විවෘත කරන්න. මොකද දැන් අපි දන්නවා පාසල් වල විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලවල දැන් විශ්වවිද්‍යාලව අඛණ්ඩව ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය කරගෙන ගියා. නමුත් ප්‍රායෝගික පන්ති තියන්න අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් විශේෂයෙන්ම වෛද්‍ය පීඨවල හුඟක්ම සීමිත ප්‍රමාණයකට තමයි අපි සායනික පුහුණුවීම් කළේ. දැන් බොහොම අමාරුවකින් අපි කරගෙන ගිහිල්ලා දැන් මාර්තු මාසයේ තියෙන විභාගයක්. ඒ විභාගෙට අපි අවසාන වසරේ ශිෂ්‍යයන්ව ලෑස්ති කරගෙන යනවා. ඉතින් අපිට පේනවා දැන් ක්‍රමක්‍රමයෙන් වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ගෙනුත් අනිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙනුත් ලොකු මානසික පීඩනයක් ඇවිල්ලා දෙමව්පියන්ගෙන් එනවා පණිවිඩ මේ විශ්වවිද්‍යාල විවෘත කරලා පටන් ගන්නයි කියලා. ඒ වගේම ශිෂ්‍ය සංගම් වලිනුත් දැන් ඒ බලපෑම කරනවා. මොකද ඒකේ
අධ්‍යාපනයේ නැති වෙනවට පමණක් නොමේ ශාරීරික සහ මානසික වශයෙන් ලොකු රෝගී කොටසක් සහ අපහසුතාවයට පත්වෙච්ච තත්ත්වයක් ඇති වෙනවා. දැන් දැන් පාසල් අරිනකොට අපි ඊළඟට දැනගන්න ඕන දේවල් තමයි මොකද අපි දන්නවා මේ විෂ බීජය කොහේ තියෙනවද අපි දන්නේ නැහැ. ඕන අවස්ථාවක ඕන කෙනෙකුට මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට වැදගත් දේ තමයි අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙනගත්ත සෞඛ්‍ය පුරුදු දැන් ටෙස්ට් එකට දාන්න. එහෙම නැත්නම් පරීක්ෂණයට දාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ වැදගත් දේ තමයි දෙමව්පියෝ දරුවෝ පාසලට එවනකොට નિયમિત සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් වලට අනුගත වෙලා ඒ කියන්නේ මුඛවාඩමක් ඇඳලා පුළුවන් තරම් පිරිසිදු තත්ත්වයෙන් එන ඇවිල්ලා ඊට පස්සේ ඉස්කෝලේට එනකොටත් ඒ පිරිසිදු විදිහට පාසලට එනවා. එතකොට ඒ වගේම තමයි දරුවෙකුට අසනීප තත්ත්වයක් තියෙනවා නම් ඒ දරුවාව පාසලට නොයවීම සඳහා වග බලා ගන්නත් ඕනේ දෙමව්පියෝ. ඒ වගේම එන ක්‍රමවේදය පුළුවන් තරම් කට්ටිය වැඩි නොවන ආකාරයට. ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවයක් අනුගමනය නොකර තමන්ගේ එක්ක පයින් ඇවිදින්න පුළුවන් දුර එහෙම නැත්නම් බයිසිකලයකින් එක්කෙන්න පුළුවන් නම් ඒ වගේ ක්‍රමවේදයන් පුළුවන් තරම් අනුගමනය කළා දරුවන්ව පාසලට ගෙනාවට පස්සේ ආපහු සෞඛ්‍ය ආරක්ෂිතව පාසලෙන් ගෙදරට ගෙනල්ලා අනිවාර්යයෙන්ම දරුවන්ව හොඳට පිරිසිදු කරලා ගේ ඇතුළට ගන්නවා. ඒ කියන්නේ ඇඳුම් ඒ විදිහට පිරිසිදු කරලා ඒ තත්ත්වයන් යටතේ පාවිච්චි කරනවා නම් මං හිතන්නේ මේ රෝගය බෝ වෙන එක අවම කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ගෙවල් ඇතුළේදී මං හිතන්නේ මම දෙන උපදේශය තමයි වැඩිහිටියෝ ඉන්නවා නම් පුළුවන් තරම් වැඩිහිටියෝ සහ ළමයි අතර ඍජු ඝට්ටනය ඇති කරන්න එක පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් නම් යම්කිසි ක්‍රමවේදයක් ගන්න පුළුවන් නම් මං හිතන්නේ මොකද අපි දන්නවා වැඩිහිටියන්ට තමයි මේකේ හැදුනොත් ලොකු වාදිනව තියෙන. අපි දැන් ලෝක පුරාම බැලුවාම අවුරුදු 20ට අඩු පුද්ගලයන්ට හැදුනත් ඒගොල්ලන්ට රෝග ලක්ෂණ පෙන්වනවා අඩුයි. ඒ වගේම රෝග ලක්ෂණ පෙන්වුවත් රෝග ලක්ෂණ ඇති වුණත් ඒ රෝගී තත්ත්වය ඉතා ඉක්මනට සුව අතර හැරෙනවා. ඒ නිසා මං හිතන්නේ දරුවෙක්ට කොවිඩ් තත්ත්වයක් වැළඳුණා වුණත් ඒ ගැන ලොකු බයක් වෙන්න ඕනේ නැහැ. මොකද ඒකේ ඇතින සංකූර්ණතා සෑහෙන ප්‍රමාණයකට අඩුයි කියලා අපිට පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම කියලා ඒකලොන් හැදෙනවා කියන එක නෙමෙයි. නමුත් හැදෙන එක වළක්ව ගන්න පුළුවන් තරම් මං හිතන්නේ මේ ක්‍රමවේදයන් අනුගමනය කරන එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟට පාසලට ගියාමත් මං හිතන්නේ අපි දරුවන්ට හැම වෙලාවෙම ගෙවල් වලදී කියලා දීලා තිබුණොත් හැම වෙලාවෙම අත පිරිසිදු කරගන්න. ඊළඟට මුඛවාඩම හැම වෙලාවෙම පාවිච්චි කරන්න. හදිස්සියේවත් දරුවෙකුට මුඛවාඩමක් පාවිච්චි කරන්න අපහසුතාවයක් තියෙනවනම් යම්කිසි සෞඛ්‍යමය හේතුවක් තියෙනවා නම් මං හිතන්නේ හොඳම දේ තමයි ඒගොල්ලන්ට ෆේස් ෂීල්ඩ් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මුහුණු ආවරණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ඒ ආකාරයට නිතරම පාසලේදී දරුවන්ට අත හොදන්න කිව්වහම ඒ වගේම විශේෂයෙන්ම ඇස් මූණ කට වගේ ඒවා ශරීරයේ අංගයන් අල්ලන එක අඩු කරන්න කියන්න ඕනේ. ඒ වගේම ලොකුම දේ තමයි මම හිතන්නේ පොඩි ළමයි වුණත් හැම වෙලාවෙම තමන්ගේ ආහාර වේල අනිත් යාළුවොත් එක්ක බෙදාගෙන අනුභව කරනවා. ඉතින් ඒ தත්ත්වය අපි දැන් කියන්න ඕනේ දරුවන්ට පුළුවන් තරම් ඒ தත්ත්වය නොකර ඉන්න. මොකද ඒකෙන් වෙන්නේ තව මේ රෝගයේ தත්ත්වය පැතිරෙන්න බලපාන්න තියෙනවා. ඉතින් යම්කිසි තත්වයකට අපි අවශ්‍ය මේ ආරක්ෂක ක්‍රම උපයෝගී කරගෙන අපි පාසලට යනවා නම් දරුවව අරිනවා නම් මං හිතන්නේ ඉතාමත් සාර්ථකව අපිට පාසල් ආරම්භ කිරීම කරන්නත් පුළුවන්. ඒ වගේම මේ රෝගේ පැතිරී යාම සෑහෙන දුරට පාලනය කරන්න පුළුවන්. මං හිතන්නේ මේ සතියේ පත්තරවල තිබුණා දෙමව්පියන් දරුවන් පාසල ගත යුතු ආරක්ෂක පියවර පිළිබඳව පත්තරේ දැන්වීමකුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දාලා තිබුණා. මං හිතන්නේ ඒ දැන්වීමේ තියෙන තොරතුරු ටික සහ මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහත් ඒ තොරතුරු ටික මේ මහජනතාවට ලබා දීලා තිනවා. මං හිතන්නේ ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තොත් පාසල් අරින එක පිළිබඳ විශාල ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. ලබා දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් හරියටම අකුරට පිළිපැදලා දරුවන්ටත් ඒ අවශ්‍ය උපදෙස් මාලාව පාවිච්චි කරන්න කියලා ඒ බලගැන්වීම කරලා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් උපයෝගී කරගෙන සෞඛ්‍ය ආරක්ෂිතව පාසලට ඇරියොත්
සහ පාසලෙන් ගෙදරට ආවහමත් ඒ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට මේ ඒ ක්‍රමවේදයන් ටික අනුගමනය කළොත් මං හිතන්නේ මේ එහෙම කරලා අනිවාර්යයෙන්ම දරුවන්ව තමන්ගේ දරුවාගේ පාසලට යවන්න කටයුතු කරන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද පාසල් නොයවීම තුලින් දරුවාට වෙන හානිය දීර්ඝකාලීනව බොහොම වැඩි වෙන්න පුළුවන්. මේ නමුත් ඒ සම්පූර්ණ తত্ত্বය මගහරවා ගන්න පුළුවන් හරියට සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන්ව පාසලට දවසක් සහ මම හිතනවා අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට මේ වසරේ පැමිණෙන පළවෙනි දිනේ හැටියට සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මේ වෙන විට අද දිනේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සංඛ්‍යා ලේඛන තමුන්නාන්සලාට බොහෝ විට ලැබිලා ඇති කියලා. මම ඒ නිසා එතනින් ඉස්සරහට ගිහිල්ලා මම හිතනවා අපේ මහාචාර්යතුමා මේ වෙනකොටත් කියන්න ඇති පාසල් පිළිබඳව පාසල් පමණක් නොව අද මට දැනගන්න ලැබුණා මේ පාසල් වලට සමාන්තරව දහම් පාසල් ඉරිදා පාසල් සියලුම ආගම්වල ආගමික ස්ථානවල පවත්වන ඉරිදා පාසල් ආරම්භ කිරීමේ මේ සූදානමක් තියෙනවා. මේ දෙකම පාසල් සමහර විට ඉදිරියේදී උපකාරක පන්තිත් ඒ ආකාරයටම විවෘත වෙන්න ඉඩ තියෙනවා. ඒ සියල්ලම පොදුවේ ගත්තහම මම හිතනවා ඒ ගත යුතු ආරක්ෂක විධිවිධාන ඒ සෑම ස්ථානයකම වෙනසක් නොකොට ගත යුතුයි කියලා. ඒ වගේම ඒ ගන්නීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අංශවලට මේක පරීක්ෂා කිරීමට අධීක්ෂණය කිරීමට අවස්ථාවක් ලබා දෙන්න එපාය කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේ වාගේ ක්‍රියාවලියක් රට පුරාම තියෙන කවුරුත් දන්නවා. මගේ හිතේ සෞඛ්‍ය සේවකීන්ට වඩා අධ්‍යාපනයේට විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම තියෙන ආයතන සංඛ්‍යාවත් වැඩි. ඒ තත්ත්වයේ යටතේ සෞඛ්‍ය සේවකීන්ට මේවා පිළිබඳව ලංව ගිහිල්ලා අධීක්ෂණය කරන්න බෑ. ඒ නිසාම මෙහි වගකීම මං හිතනවා කුඩා පාසල් දරුවාගේ සිට සියලු දෙනාම වගකීමටත් වඩා අපි කියන්නේ සවිබල ගැන්වීම අපි කළ යුතුයි. ඒ හරහා මේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන්ටත් දෙමව්පියන්ටත් පාසල් වල ගුරුවරුන්ටත් පරිපාලනයේ යෙදෙන අයත් ඒ සියලු දෙනාම ඒකාවන්ව මෙතෙන්දී මේ වගකීම බාර අරගෙන මේක නිවැරදිව කිරීම හරහා තමන්ගේ පාසල තමන්ගේ අධ්‍යාපන ආයතනය කොවිඩ් රෝගය පැතිරෙන ස්ථානයක් නොවන බවට වග බලා ගැනීම වැදගත් වෙනවා. එහිදී මම නැවතත් මම මීට කලිනුත් මගේ හිතේ කියලා තියෙනවා කොවිඩ් රෝගයෙන් සම්පූර්ණ තොර ස්ථානයක් බවට පත් කිරීම කියන ඉලක්කයට වඩා අපිට වැදගත් වන්නේ කොවිඩ් රෝගයේ පතුරවන ස්ථානයක් නොවිය යුතුයි කියලා. මොකද ඕනෑම අවස්ථාවක මේ පවතින තත්ත්වය යටතේ කොවිඩ් රෝගියෙක් හෝ ආශ්‍රිතයෙක් හෝ මේම ස්ථානවලින් හමුවීමක් වෙන්න පුළුවන්. එම අය හරහා හෝ නොදැනුවත්වම වෙන කෙනෙක් හරහා හෝ මේ රෝගයේ පැතිරීම අවලක්වීමට නම් අපි කළ යුතු වැදගත්ම දේ තමා මේ අපි හැමදාමත් කියන මේ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයට නොවලහා ඉටු කිරීම තමා වැදගත් වෙන්නේ. මොකද ප්‍රශ්න තියෙනවා නම් අහමු නේද එහෙමනම්. මේ පිළිබඳව ඒ කියන්නේ ඒ රෝග ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවල තියෙන ලේඛනත් එක්ක අපි සංසන්දනය කරලා බලන්න ඕනේ. මේක දැනටමත් එහෙම විශේෂ සැලකිය යුතු එහෙමත් නැත්නම් අපිට බැලු බැල්මට පෙනෙන වෙනසක් තියෙනවා නම් මේක එම ආයතන මගින් ප්‍රකාශයටපත් කරනවා. එහෙම නැතුව සංඛ්‍යා ලේඛන වලින් පේන විදිහේ යමක් පේනවා නම් ඒ බවත් අපිට වාර්තා කරાવી. මේ දක්වා අපිට එහෙම විශේෂ දෙයක් වාර්තා වෙලා නැහැ. නමුත් ඒ වෙන දෙයක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව තමුන්නාන්සලා දැනුවත් කරන්නම්. ආසාදිතයෝ වැඩි වුණාය කියලා අපිට නම් වාර්තා වෙලා නැහැ. අපිට මේ දක්වා වාර්තා වෙලා තියෙන්නේ 5 දෙනයි.
හැබැයි මේ වෙනකොට මේ මොහොතේත් ඒ කියන්නේ අද දිනේ වෙන විට 690 දෙනෙක් සංචාරකයෝ විවිධ ස්ථානවල රැඳී සිටිනවා. හැබැයි අපි සංචාරකයෝ හරහා මේ රෝගයේ පැමිණීමේ අවදානම හඳුනාගෙන ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේ සෑම සංචාරකයෙක්ම රෝගේ අරන් එනවයි කියලා. මේ දක්වා අපිට ස්ථිර වශයෙන්ම රෝගීන් 5 දෙනෙක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉදිරියේදී මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ තත්වයක් ආවොත් අපි ඒත් තමුන්නාසෙලාව දැනුවත් කරන්නම් ඊට අමතරව කෙනෙක් හමු වුණොත්. ඔව්. අපි සංචාරකයොත් සාමාන්‍ය ජනතාවත් අතර අපි හැම වෙලේම කිව්වා මේ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ විවිධ රටවල් වලින්. ඒ අයගේ තියෙන වසංගත රෝග තත්ත්වය ගැන අපිට අවබෝධයක් නැති නිසා තමයි ඒ අයව මුල් දින 14 අපි ආරක්ෂා සහිතව තබා ගන්නේ. හැබැයි සංචාරකයෝ හැටියට අපි කවුරුත් පිළිගන්න ඕන ඒගොල්ලෝ එක ස්ථානයක කාමරයකට වෙලා දවස් 14ක් ඉන්න නෙවෙයි මේ පැමිණෙන්නේ. ඒ නිසාම ඒ අයව ආරක්ෂිත බුබුල මාර්ගයෙන් අපි තැන් තැන් වලට ගෙනියනවා. එවැනි අවස්ථාවක සාමාන්‍ය ජනතාවට වෙන්න පුළුවන් අවදානම අවම කිරීම සඳහා තමයි අපි සාමාන්‍ය ජනතාවට කියන්නේ මේ වැනි අවස්ථාවල ඒ අයත් සමග මුසු වීම අවම කර ගැනීමට තමයි මේක කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ අය පැමිණෙන බොහෝ ස්ථාන විවෘත ස්ථාන. උද්‍යාන වෙන්න පුළුවන්, වනෝද්‍යාන වෙන්න පුළුවන්. මෙවැනි ස්ථාන හරහා බෝවීමක් කොහෙත්ම සිද්ධ වෙන්න බෑ. ඒ කියන්නේ බැරිකමක්ම කියනවා නෙවෙයි මේ අවදානම ඉතා අඩුයි සාමාන්‍ය හැසිරීමක් හරහා. නමුත් තියෙන අවදානමත් තවත් අඩු කිරීම සඳහා තමයි මේ ආකාරයට කරන්නේ. නමුත් ඒකෙන් ඒ අයට මෙම ස්ථානවලට පැමිණීම තහනම් කරාය කියලා අපි කියන්නේ නැහැ. Basically, the guidelines have been issued to the Sri Lanka Tourism Development Authority. And all these guidelines are shared with the regional directors and the all medical officers of health, MOHs. And through them, all the PHIs are now aware of these guidelines. However, whether these guidelines are there or not, the PHIs are empowered to ensure that basic guidelines are adhered. How again, I must add that I don't believe and I don't expect these PHIs or medical officers of health to hang around or roam around all these tourist sites to do the policing. So therefore, it is the responsibility of the everybody, the stakeholders, the tour operators, the tour guides, and all others who are accompanying these tourists to make sure that these guidelines are adhered, because it is their national duty, and because we are expecting the economy to run and make sure that the people are safe. And for that, the health workers are at the moment also overburdened. And it is, if someone expects from the health workers that they should go there and police, and if there is any breach, they are responsible, I don't think that it is acceptable. So everybody who are now engaged and who are expected to survive through this industry, and if this industry is flourishing, the people of the country will get the benefit. And therefore, everybody should take their empowered and then take the responsibility to make sure that this is going to run without ending up in a disaster.
මම හිතනවා ඊයේ ගරු සෞඛ්‍ය ඇමතිතුමිය නැවතත් ප්‍රකාශයට පත් කරා පවතින තත්ත්වය යටතේ අලුත්ම සමාලෝචනයටත් අනුව මේ දක්වා කරගෙන ආපු දේ වෙනසක් වෙලා නැහැයි කියලා. ඒක තමයි අලුත්ම තත්ත්වය. ඔව් ඒ එක ප්‍රකාශ තියෙනවා. නමුත් මෙතෙන්දී අපිට තියෙන්නේ අපිට පවතින නීතිමය තත්ත්වයන් යටතේ ඒ මෘත ශරීර අපිට තියෙනවා කළමනාකරණ කිරීමේ පිළිවෙතක්. ඒ පිළිවෙත තමයි අපි මේ දවස්වල අනුගමනය කරන්නේ. ඩයමක් නැවතත් අපේ සමාජයට එකතු වීමක් වෙනවා. පාසල් ශිෂ්‍යයෝ ඉස්කෝලේ යනවා. එතකොට ඔවුන් රැගෙන යන පාසල් බස් රථ වෑන් රථ විදියට තවත් කණ්ඩායමක් අපේ සමාජයට එනවා. ගුරුවරු සක්‍රිය වෙනවා. ඒ විදියට ඒ වගේම දෙමව්පියෝ සමහර වෙලාවට දරුවෝ එක්කන් යන නිසා දෙමව්පියෝ වෙනවා. ඒ විදියට මේ දැන් තියෙන සමාජ සංචරණය යම්ගේ ප්‍රමාණාත්මකව විශාල වශයෙන් එකපාරටම වැඩිවීමක් සිද්ධ වෙනවා පාසල් පටන් ගැනීමත් සමග. ඉතින් මේ තත්ත්වය යටතේදී COVID-19 රෝගය අපි දන්නවා සංචරණයත් එක්ක පැතිරෙන්න පුළුවන් හැකියාව වැඩි. නමුත් කොහොමද මේක කළමනාකරණය කරන්න කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතෙන්දී ඉතාමත්ම වැදගත්ම දේ තමයි මෙතෙන්දී මේකට වග කියන්න ඕන හැම කෙනෙක්ම තමුන්ගේ වගකීම තේරුම් ගන්න ඕන. එතෙන්දී දෙමව්පියෝ ඉන්නෝ පාසලට රැගෙන යන පාසල් බස් රථවල වෑන් රථවල කාර්ය මණ්ඩලයේ ඉන්නෝ පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් ඉන්නවා. මේ හැමෝටම පොදු වෙච්ච හැමෝටම විශේෂිත වෙච්ච යම්කිසි රාජකාරියක් වගකීමක් තියෙනවා. එය ක්‍රියාත්මක කරන්න ඕන. මෙතන ඊටාත්ම වැදගත්ම දෙයක් තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවෙක් ඉස්කෝලේ යවන්න දෙමව්පියෝ ගොඩක් උනන්දු වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් සුළු අසනීප තත්ත්වයක් තිබුණත් කොහොම හරි පැරසිටමෝල් පෙත්තක් දීලා නැත්තම් වෙන මොන හරි බෙහෙතක් දීලා දරුවන්ව ඉස්කෝලේ යවන්න උනන්දු වෙන දෙමව්පියෝ හිටියා. නමුත් මේ වගේ තත්ත්වයකදී ඒක සුදුසු වෙන්නේ නැහැ. යම්කිසි දරුවෙකුට COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම තමයි දරුවෙක් විතරක් නෙවෙයි පාසලේ කාර්ය මණ්ඩලයේ ගුරුවරුණත් COVID-19 සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් ඒගොල්ලෝ පාසලට පැමිණීමෙන් වළකින්න ඕන. ඒක මූලික කාරණයක්. ඒගොල්ලෝ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන වහාම. දෙවන කාරණේ තමයි පාසලේදී කාට හරි ඒ වගේ අසනීප තත්ත්වයක් ඇති වුණොත් වහාම ඔහු හෝ ඇයව පාසලේ අනිත් දරුවන්ගේ පාසල් ළමයින්ගෙන් වෙන් කර තබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් ඒ වගේ තැනකදී වැදගත් වෙනවා. මොකද ඒ අතර COVID-19 ආසාදිතෙක් ඉන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි මේ තත්ත්වයේ අපි දන්නවා පාසල් දරුවෝ කියන්නේ ක්‍රියාශීලී ක්‍රීඩාශීලී ඒ වගේම යම්කිසි විදිහකින් දෙයක බරපතලක් ඒ තරමටම තදින්ම තේරුම් ගන්නේ නැති කට්ටියක්. ඉතින් ඒ තත්ත්වය යටතේදී මේ කළමනාකරණය කරනකොට අපි බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඉතින් එතන ඊළඟ කාරණේ තමයි දරුවන්ට පාසලට එනකොට නිසි පරිදි මුවාවරණයක් පළඳගෙන එන එක වැදගත් වෙනවා. පාසල් ශිෂ්‍යයාගේ සිට අනිත් එන හැමෝම ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකම මීටරේ දුරස්ථභාවය පවත්වාගෙන යෑම වැදගත් වෙනවා. ඊට පස්සේ පාසල තුලදී පුළුවන් හැම අවස්ථාවකම ඒ தත්ත්වය කළමනාකරණය කරගන්න ඒ தත්ත්වය පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම වැදගත්. අපි දන්නවා මේ මෙතන විශේෂයෙන්ම ජාතික පාසල් නැත්නම් ජනප්‍රිය පාසල් කණ්ඩායම ඇරෙන්න අනිත් බොහෝ පාසල් වල ඉඩකඩ ඇති ප්‍රමාණයට තියෙනවා. ඉතින් ඉන්න පාසලේ ශිෂ්‍ය ප්‍රමාණය සීමා සහිතයි. ඒක නිසා මේ தත්ත්වය අපේ ශිෂ්‍ය ප්‍රජාවගෙන් වැඩි බහුතරයකට අපිට හොඳට කළමනාකරණය කරන්න පුළුවන්. අපිට ගැටලුව ඉතුරු වෙන්නේ සුළු තැනක විතරයි. ඉතින් ඒ தත්ත්වය එහෙම කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි වැදගත්ම දේ අපි දැක්ක දෙයක් තමයි මේ පහුගිය කාලෙත් නොඑක් විදියට මේක පැතිරෙන්න වැඩිහිටියන් අතර පැතිරෙන්න හේතු වුණෙත් මු ආවරණ පැලඳගෙන හොඳට පිරිසුදු වෙලා ඒ විදියට ඔක්කොම අනුගමනය කළත් කන බොන වෙලාවට ඔක්කොම මු ආවරණ ගලවලා එකට වාඩි වෙලා එකට එකතු වෙලා කනකොට තමයි මේ தත්ත්වය ඇති වුනේ. ඉතින් ඒ නිසා ඒ වගේ தත්ත්වයන් පුළුවන් තරම් අවම කිරීම. දරුවන් එකට එකතු වෙලා කන බොන එක අවම කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම පාසල් වල අත සේදීමට අත පිරිසුදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්න ඕන. ඒ වගේම වැසිකිලි නිතරම පිරිසුදු කිරීම.
ඒ දරුවන් නැත්තම් ඕනම කෙනෙක් ඒ අල්ලන ස්පර්ශ කරන ස්ථාන නිතරම පිරිසුදු කිරීම වගේ දේවල් කටයුතු කරන්න ඕන. ඒ ටික කළමනාකරණය කරගෙන යනවනම් අපිට මේ COVID-19 තවමත් අපිට වාර්තා වෙනවා දවසකට 100 ගණනක් වාර්තා වෙනවා අපේ රටේ. ඒ தත්ත්වය තුලදී හරි මේ தත්ත්වය අපිට මනාව කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒකට ඕන වෙන්නේ මේ තමුන්ගෙන් ඉටු යුතු වගකීම මොකක්ද කියන දේ පිළිබඳව පැහැදිලිව තේරුම් අරගෙන ඒ වගකීම ඉටු කිරීම පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ පිළිබඳව ඇස්සරගෙන අවදියෙන් සිටීම. එතකොට යම්කිසි විදියකින් COVID-19 සමාන රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ දෙයක් පැතිරීමේ අවදානමක් තියෙනවා නම් අපිට ඉක්මනින්ම හඳුනාගෙන ඒකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තත්ත්වයට යද්දී මම හිතන්නේ මොකද අපි දන්නවා පහුගිය අවුරුද්දේම දරුවන්ගේ අධ්‍යාපනය ඉතාමත්ම අඩාල වීමක් සිද්ධ වුණා. නමුත් මේක දිගින් දිගටම අපිට කරගෙන යන්න බෑ. අපි ඒක නිසා ඉතාමත්ම ඉක්මනින් පාසල් පටන් ගැනීම අවශ්‍යයි. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය විතරක් නෙවෙයි ඔහුගේ සමාජීය තත්ත්වය මානසික සුවය මේ හැම දෙයක් සඳහාම දරුවාගේ වර්ධනය සඳහා අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහට තමයි අපි මේ පාසල් පටන් ගැනීම හිතන්න ඕනේ. බොහෝ පාසල් වල මං හිතන්නේ මේ ගැටලුව අපිට ඇති වෙන්නේ විශේෂයෙන්ම විශාල පන්ති තියෙන ජනප්‍රිය පාසල් වගේ ජාතික පාසල් වල තමයි තියෙන ගැටලුව එන්නේ. නමුත් බොහෝ පාසල් වල මේ තත්ත්වය කල්පනාකරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දීලා තියෙනවා. පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි නම් මම මතක හැටියට 30කට වඩා වැඩි නම් එය පන්තියේ තියෙන ශිෂ්‍ය ප්‍රමාණය දෙකට බෙදලා වරු දෙකකට ගෙනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමත් ඒ වගේම පන්ති පටන් ගැනීමට පෙර කාර්ය මණ්ඩලය සහ දෙමව්පියෝ එකතු වෙලා මේ ගැටලුවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ක්‍රමවේදය සකස් කර ගැනීමත් සිද්ධ වෙනවා. ඉතින් ඒ தත්ත්වය තුළදී ඒ පන්තියට ඒ පාසලට ගැලපෙන විදිහට මේ தත්ත්වයේ ක්‍රමවේදය අපිට සකස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. අපි දන්නවා ඒකත් මූලික ළමා අවදියේ අවශ්‍ය මානසික වර්ධනයට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඉතින් ඒක ඒ සඳහාත් පෙර පාසල් පටන් ගැනීමත් ඒ සඳහාත් අවශ්‍ය කටයුතු ඒ කියන්නේ දැනටමත් මේ කියන්නේ ඒ සිදු වෙනවා. ඒකත් සමහර විට ඒ කියන්නේ ඉන්න ප්‍රමාණය පාලනය කරලා සීමාවක් ඇතුව පටන් ගැනීමට කටයුතු කරන්න පුළුවන් වේවි. Yeah, tuition classes also that there is that discussion is going on. How best we can restart the tuition classes, not immediately but soon after, not too much later, but after the resuming of the normal school functions, it will be considered, and with some guidance and with some restrictions control measures, infection prevention control measures should be maintained, like the keeping the space and the number of children that can be attended to one tuition class, and also the maintaining the hand hygiene, wearing masks. Those things should be addressed, and the tuition masters, so the organizers of these tuition classes, should take the responsibility that these things will be adhered and practiced. So with that understanding, that a mechanism will be developed to start the tuition classes also in coming days. මෙතන අවස්ථාවේදී ටියුෂන් පන්ති පටන් ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මේ අවස්ථාවේදී සිදු කරමින් පවතිනවා. එතකොට පාසල් පටන් ගත්තු වහාම ඒක පාසල් පටන් අරගෙන ටික දවසකට පස්සේ ගොඩක් පමාවීමක් නැතුවත් ඒ ටියුෂන් පන්ති පටන් ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරමින් පවතිනවා. මෙතනදී අවශ්‍ය වෙන්නේ COVID-19 රෝගය ප්‍රචාරය වීමට ඇති හැකියාව අවම කරමින් මේ පන්ති පටන් ගැනීම.
එතනදී පන්තියකට සහභාගී වෙන්න පුළුවන් අවම ගණන කීයද? ඔවුන් අතර පරතරය තබා ගන්නේ කොහොමද? අත්පිරිසුදු කිරීමට පහසුකම් දෙන්නේ කොහොමද? මුවාවරණ පැළඳීම මේ වගේ දේවල් ඇතුළුව ඒවට අනුගත වෙමින් පන්ති පැවැත්වීම සඳහා කටයුතු කරනවා. එතනදී ඒ පන්ති පවත්වන ටියුෂන් පන්ති සංවිධානය කරන අයට ඒ දේවල් මනාව පවත්වාගෙන යනවායි කියන සහතිකය ඔවුන්ගේ වගකීමක් බවට පත් කරමින් ඒ කටයුතු පටන් ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒක ඇවිල්ලා දැන් එතනදිත් තියෙන්න ඕනේ මේ රෝගය ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ටික. එතනදී යම්කිසි විදියකින් විශේෂයෙන්ම මේ රියදුරෝ ඒ වගේ අය කොහෙන්ද එන්නේ? හරි. ඒගොල්ලෝ නිරෝධායන වෙන ගෙදරක නැත්තම් මේ ලොක්ඩවුන් වෙන ප්‍රදේශයක නම් ඒ වගේ කෙනෙක් ඒ සේවය නොසැපිය යුතුයි. ඒ වගේම තමයි ඔවුන් නිවස් පරිදි මුවාවරණ පැළඳීම තියෙන්න ඕන. තමුන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් මේකෙදි ඒ සහභාගී වෙන්න සුදුසු නැහැ. ඒ වගේ තත්ත්වයන් එක්ක ඊට පස්සේ වාහනවලත් තෙරපීමක් නැතුව ආසන ප්‍රමාණයට යම්කිසි විදියකින් ඒ තියෙන අර පොදු ප්‍රවාහන ක්‍රමයේ පාවිච්චි කරන මාර්ගෝපදේශක අනුව ඒක ප්‍රවාහනය සිදු කළ යුතුයි. පාසල් සම්බන්ධයෙන්ද? ඔව්. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් අපි දන්නවා අපි සමාජයට යනකොට මේ අවස්ථාවේදී මුවාවරණයක් පැළඳීම තමුන්ගේ ආරක්ෂාවට වගේම සමාජයේ අනිත් අයගේ ආරක්ෂාවටත් අත්‍යවශ්‍ය කාරණයක්. යම් කිසි කෙනෙක් ඒ උල්ලංඝනය කරනවා නම් එයා කරන්නේ ජාතික අපරාධයක් විදිහට තමයි මේ අවස්ථාවේදී සලකන්න වෙන්නේ. මොකද අපේ රට තුල ඇත්ත වශයෙන්ම අපිට දවසකට 100 ගණනක් COVID-19 රෝගීන් වාර්තා වුණත් එය මනාව කරගෙන ඉන්නවා අපි. වෙනත් රටවල් වල විශේෂයෙන්ම බටහිර යුරෝපා රටවල් වල ඉතාමත්ම සංවර්ධිත හොඳ ආර්ථිකයක් තියෙන රටවල් වලත් අද COVID-19 රෝගය නැවත වැඩිවීම සලකලා බලනකොට ඇත්ත වශයෙන්ම අපි ඉතාමත්ම සාධනීය තැනක ඉන්නවා. ඒ தත්ත්වය ඒ විදිහට පවත්වාගෙන යාමට සහාය දීම ජනතාවගේ සීලුම දෙනාගේ වගකීමක්. ඉතින් ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට නොඑක් විදිහේ ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී පාසල් ළමිනුත් මේ සමාජයට එකතු වෙනකොට ඒ වගේම පාසල් දරුවෝ ඊට පස්සේ දෙමව්පියෝ ඊට පස්සේ මේ පාසල් වෑන් රථ බස් රථවල රියදුරෝ ඒ වගේ විශාල ජන කණ්ඩායමක් මේ සමාජයට මේ වෙලාවේ එකතු වෙනකොට ඔවුන් හැමදෙනාගේම වගකීමක් තියෙනවා නිසි පරිදි මේ COVID-19 රෝගය ව්‍යාප්ත වීමට ඉඩකඩ අහුරලා ඒ පැතිරීමට ඉඩක් තියන්නේ නැතුව වැඩ කටයුතු කිරීම. ඉතින් ඒ තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම දෙනාගෙන් සිද්ධ වේවි කියලා. බාහිර පරිසරයෙන් රෝගීන් වාර්තා වීමේ සම්භාවිතාවය දැන් මේකට පොඩ්ඩක් අඩු වෙලා තියෙනවද? බාහිර පරිසරයෙන් කිව්වේ දැන් මෙහෙම ඇත්ත වශයෙන්ම දැන් මේ වෙනකොටත් මේ වාර්තා වෙන රෝගීන් අති බහුතරයක් ඊටාම බහුතරයම ඇත්ත වශයෙන්ම අපිට වාර්තා වෙන්නේ මීට කලින් හඳුනාගත්තු රෝගීන්ගේ ආශ්‍රිතයින් අතර නිරෝධායනය වෙමින් සිටිනකොට එහෙම නැත්නම් ආශ්‍රිතයින් රෝගියෙක් හඳුනාගත්තාම එයාගේ ආශ්‍රිතයින්ව පරීක්ෂා කිරීම තුලින්. ඉතින් එතනින් අපිට තවමත් පුළුවන් වෙලා තියෙනවා ඒ තත්ත්වයේ පාලනය කරලා තියාගන්න. අහඹු විදියට අපිට රෝගීන් හමු වීම ඊටාත්ම කලාතුරකින් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන රෝගීන් එතකොට ඒ හමුනහම අපි ඔවුන්ගේ ඉතිහාසය බලනවා මේ කොහෙන්ද මෙයාගේ ප්‍රභවය තියෙන්නේ කියලා. ඒ බොහෝ අවස්ථාවලදී යට ඒ ප්‍රභවය අපිට ගොඩක් දුරට දැනගන්න පුළුවන් වෙනවා කොයි විදියටද මෙයාට මේ ආසාදනය එන්නේ නැත්තේ කියලා. එතකොට ඒ ආසාදිතයෝ හිටපු තැනකට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ආසාදිතයෝ මුණ ගැස්සලා තියෙනවා. ඒ වගේ සාධක තියෙනවා. ඉතින් ඒ වගේ අපිට මගහැරෙන අපිට නියම ප්‍රභවය හොයා ගැනීමට බැරි රෝගීන් ඉන්නේ ඊටාත්ම අතලොස්සයි. ඒක සැලකිය යුතු ප්‍රමාණයක් නෙවෙයි. මේ තියෙන වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය හා සාපේක්ෂව ගත්තාම. ඉතින් ඒ තත්ත්වෙන් අපිට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. රෝගීන් වාර්තා වීමේ යම්කිසි ඊටාත්ම සීමා සහිත අඩුවක් අපි දකිනවා දිනකට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය.
ඉතින් ඇත්තටම මේ වගේ බෝ වෙන රෝගයක් වසංගතකාරී තත්ත්වයේ රෝගයක් ඒ විදිහට වාර්තා වුණාම ඒ 100 ගණනකින් අපි දන්නවනේ සමහර දවස්වලට අපිට 700 ගණන් 800 ගණන් රෝගීන් වාර්තා වෙච්ච දවස් තිබුණා. ඒ තත්ත්වයක තිබිච්ච එකක් ඊට පස්සේ අඩු වෙගෙන යනකොට අඩු වෙන්නේත් හිමින්. ඒක ඊටාත්ම ෂණිකයෙන් අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් අපිට පැහැදිලිවම දකිනවා මේ අපි දන්නවා මේකේ රෝගයේ තියෙන බීජ ඖෂධ සමය සති 14යි. ඒ බීජ ඖෂධ සම 4ක් දින 14යි. ඒ දින 14 බීජ ඖෂධ සම 4ක්. කියන්නේ මාස දෙකක කාලයක්. ගිහාට පස්සේ තමයි අපි දැන් ඉන්නේ මේ ඒ කාලයේදී දැන් ඒ කාලේ යනකොට දැන් මේක හිමින්සරේ අඩුවීමක් අපි දකිනවා. ඒක තමයි වසංගත විද්‍යාත්මකවත් අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. අපි මේ අනිත් තියෙන පාලන කටයුතු හොඳට කළොත් අපි මේ දක්වා අපි කරගෙන ආපු මේ රෝග පාලනයට සඳහා දායක වෙච්ච ඒ ටික කරගෙන ගියොත් මේ තීව්‍රතාවයෙන්ම අපිට පුළුවන් වෙනවා මේ රෝගය පාලනය කරන්න. ඒක පැහැදිලි. So we are at alert level 3 yet. Yes, still alert level 3. Level 3, that is the Yeah. cluster. Yes, cluster. Yes. Sure, cluster. එතුමාට කොරෝනා වෙලඳිලා කියනවා. එතකොට එතුමා මේ දින කීපේ සාදවට සහභාගී වෙනවා ආජර රැස්වීමට. ඒ සම්බන්ධව ඔබතුමාලා මොන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා තියෙන්නේ සහ ජයසිරි කරන මොන ප්‍රොග්‍රෑම් එකකින් කියලා ඔබතුමාලා දැන් සොයාගන්න පුළුවන්. ඒ රෝගේ වාර්තා වෙන්නේ ඊයේ. ඉතින් ඒතකොට බොහොම ක්ෂණිකයෙන් එහෙම අපි ගැඹුරින් අධ්‍යයනය කරලා බලන්න ඕන කොහොමද මේක ආවේ කොහෙන්ද ආවේ කියලා. තාම මේ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ ඕනෑම රෝගියෙක් අපිට മന്ത്രി කෙනෙක් වෙන්න පුළුවන්, ඇමති කෙනෙක් වෙන්න පුළුවන්, රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්, වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. අපි හැම අවස්ථාවකම අනුගමනය කරන්නේ වසංගත විද්‍යාත්මකව එකම ක්‍රමවේදය. ඒ රෝගියාගේ ඉතිහාසයක් ගන්නවා. ඉතිහාසය අරගෙන ඒ රෝගියාගේ කාරණා දෙකක් අපි බලනවා. එකක් තමයි ප්‍රභවය කොහෙන්ද, මෙයාට කොහෙන්ද හැදෙන්නේ නැත්තේ කියන දේ විමසීම. එතකොට අපිට පුළුවන් වෙනවා ඒ තියෙන දාමය, ඒ සම්බන්ධතාවය හඳුනා ගන්න. දෙවැනි කාරණේ තමයි කාවද ආශ්‍රය කළේ, තව කාටද මේ රෝගය මෙතනින් පැතිරෙන්න ඇත්තේ, අවදානමක් තියෙන්නේ කාටද කියලා ඕන්න ඊට පස්සේ නිරෝධායනය සිදු කිරීමත් නිසි කාල වේලාවට PCR පරීක්ෂණ සිදු කිරීම තුළින් ඔවුන් අතර රෝගීන් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒ කටයුතු වලට දැන්ටමත් අපි වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයක් ඇත්තේ අපිට මේ තත්ත්වයක් පාලනය කරන්න පුළුවන් වෙයි. එතකොට තියෙන්නේ අර සංචරණය සීමාවේ තියෙන වැදගත්කම ඒක තමයි. යම් කිසි කෙනෙක් සංචරණය වෙලා තියෙන ප්‍රමාණය වැඩි නම් එතකොට එයාගේ ආශ්‍රිතීන් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට නිරෝධායනය කරන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. අපිට විමර්ශනය කරන්න ඕන වපසරිය වැඩි වෙනවා. ඉතින් සංචරණය අඩු නම් ඒක අඩුයි. ඉතින් ඒක තත්ත්වය තුලින් තමයි අපි බලන්නේ කොච්චරක් මේ අපිට කොච්චරක් දුරට වැඩ කරන්න සිද්ධ වෙනවද කියලා. ඉතින් ඒකට ටික මේ වෙලාවේ සිදු වෙමින් පවතිනවා. Dr. Sudha, how there are, I don't know how far these reports are correct, but they are saying that he is in a hotel. How can he be in a hotel when he should be either at an intermediate care center or in hospital? Yeah. It is actually that I don't know exactly that the most updated information, Yes. because it is still the novel thing that once it is that diagnosed, all the patients will be admitted to an intermediate care center, and at the intermediate care center then will be treated. If the symptomatic or having comorbidities will be admitted to a hospital, right? That will happen. සංචාර කර්මාන්තය පිළිබඳව අපිටත් තියෙනවා මේ යම්කිසි විදියකින් සැලකීමක් කන්සර්න් එකක් අපි කියන්නේ බොහොම මේ කියන්නේ alert එකක් හරි ඒක මේ කිව්වොත් යම්කිසි විදියකින් විශේෂිත සැලකීමක් තියෙනවා අපේ. මොකද ඒකට හේතුව තමයි මේ සංචාරකය සඳහා එන්නේ විදේශවල සිට. ඒ විදේශවල සිට පැමිණෙන අපිට තියෙන අත්දැකීම් ගත්තාම පහුගිය කාලෙම විදේශවල සිට පැමිණෙන අයගේ ඔවුන් අතර COVID-19 රෝගී ආසාදිතයින් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔවුන් යම්කිසි විදියකින් මේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කටයුතු කරනකොට ඒ ජෛව ආරක්ෂිත බුබුල රැකෙන ආකාරයට තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්න ඕනේ. ඒ කටයුත්ත එතනින් යම්කිසි විදියකින් ඒක උල්ලංඝනය වුණොත්
එතනින් ආසාදනය අපේ රටට පැමිණීමේ අවදානම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙන සියලුම දෙනා ඒ පිළිබඳව මන අවබෝධයකින් සහ වගකීමකින් යුතුව මේ අවස්ථාවේදී කටයුතු කරන්න සිද්ධ වෙනවා. වශයෙන්ම අපි දැන් දන්නවා අඩු අවදානම ඒ කියන්නේ තමන් ලොක්ඩවුන් ඒරියා එකකට සීමා වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම තමන්ගේ ඒ ළඟපාත තියෙන මේ එන්නත් කිරීමේ ස්ථානයට එක්ක යන්න ඕනේ. ඉතින් හොඳම දේ තමා එන වෙලාව හරියට ඒ අංශ වලින් දැනගෙන දැන් අපි දන්නවා සාමාන්‍ය රෝහල් වල වුණත් අපි හුඟක් වෙලාවට එන්න කියන්නේ කාලසටහනකට අනුව. ඒතකොට ඒ කාලයට අනුව අපොයින්ට්මන්ට් එකකට අනුව ඒ අවස්ථාවේ ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට ඒ එන්නත් ටික ලබාගෙන ආපහු පැමිණීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද මේවා දිනෙන් දින පහරක් කිරීම තුලින් වෙනත් රෝගී තත්ත්වයන් වෙනත් අවදානන් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම එන්නත් කිරීමක් වගේ දේවල් අවශ්‍යම වෛද්‍ය උපදේශයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල් වලදී ඒ අවශ්‍ය ආරක්ෂිත ක්‍රම උපයෝගී කරගෙන ඒ ස්ථානට ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ආපහු එන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනවශ්‍ය සංචාරණයන් පුළුවන් තරම් අඩු කරන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ අවශ්‍ය කාරණාව සඳහා පමණක් ගිහිල්ලා ඒ අවශ්‍ය කාරණාව සිදු කරගෙන ආපහු එන්න ඕනේ. මොකද මේ වගේ දේවල් හුඟක් වෙලාවට කල් දාන්න පුළුවන් දේවල්ම නෙමෙයි.